And now, live at 8. ආයිබෝවන් එක්වන්න ඇත්ත දැනගන්න ලංකාවේ අංකකයේ සම්බර ප්‍රවෘත්ති විකාශය live at 8 සමගින් මම ඉම්රාන් හමීද් මම ඉෂාරා සමරසිංහ අදත් ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝවීමේ අවදානමක්. හෙට දිනේ අලුයම 3 සිට පැය 13ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අවසරය. හෙට දිනේත් සිපෙට්කෝ ඩීසල් පෝලිම්වල රැඳී නොසිටින්නයි කණ්ඩිතෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙයි. ප්‍රදේශ රැසක ජනතාව ඩීසල් ඉල්ලා මාර්ග වසයි. ඉන්දන ගැටලුව ගැන කීමට ජනතාව ඇමති ලොකුගේ අමතයි. ෆෝන් ඇමතිගේ ෆෝන් එකේ නම්බර් එක වැඩ කරන්නේ නැහැ. කිසි. හැබැයි ඇමතිගොල්ලෝ ඉතින් නම්බර්ස් නම් දෙනවා. එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඊ ඉතින් මිනිසුන් අන්දන්නේ. දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක ඖෂධ හිඟයක්. රෝහල් කීපයක සැත්කම් වලටත් බාධා. බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැගීමට රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ජනපති බිම්ස්ටෙක් රාජ්‍යනායක සමුළු අමතමින් කියයි. ආණ්ඩුවේ අවුරුදු බෝනස් ගැන හිටපු ඇමති විමල් කියූ දේ. ඔයාගේ තියෙනවනේ මුද්‍රණාලයක් බියගම. එයාගේ පවුලේ දෙපළක්. ඉතින් යාට හිතන වෙලාවට තියෙන කඩදාසි ටික ඔක්කොගේ මේක ගහනවා. ඒ නිසා කඩදාසිත් නෑ දැන්. අද සහ හෙට දිනවල ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ඉන්ධන ලබා ගැනීමට සිපිට්කෝ ඉන්ධන හල්වල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලංකා කංජතෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කළා. අප වාර්තාකරුවන් පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ප්‍රධාන මාර්ග අවහිර කරමින් පිරිස් විරෝධතාවයේ නිරත වූ බවයි. ඩීසල් ලබා දෙන්න සිල්ලමින් කොළඹ පුරාල ප්‍රදේශීය මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූයේ ගුවන්තොටුපළ කොළඹ පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක්. ඔවුන් චෝදනා කළේ මගින් රැගෙන කොළඹ පැමිණි තමන්ට යලි කටුනායක දක්වා ධාවනය කිරීමට ඩීසල් නොමැති බවටයි. සහන ටික දැන් අපිට හම්බෙලා තියෙනවා. ඒ හම්බෙච්ච සහන ටික හින්දාම අද අපි උදේ කොළඹ ආපු අපිට දැන් ගෙදර යන්න තෙල් නැහැ. දැන් එනකන් ඉන්න ඕන බලාගෙන ඇමති කියන්නේ මාධ්‍යයට ඇවිල්ලා කියලා පෝලින් නැහැ. බවුසර් ඇවිල්ලා හරවයි යනවා. ඇමතිතුමා හිතාගෙන ඉන්නේ අපි මේ බබ්බු කියලා. විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ අතර ඒ වැළැක්වීම සඳහා පොලිසියද මැදිහත් වුණා. එහිදී උණුසුම් තත්ත්වයක් ද හටගත්තා. අපිට ගෙදර යන්න තෙල් විතරයි අපි ඉල්ලන්නේ. අපිට තෙල් ටිකක් ගෙදර යන්න ගෙනත් දෙන්න පුළුවන් ද පුතුමාට? මට එහෙම කියන්න බෑ. තෙල් තියෙන්නේ මගේ ළඟ නෙමෙයිනේ. ඔව් මම ඒ ආයතන වලට කතා කරලා උත්සාහයක් කරනවා. මේ අතර බණ්ඩාරවිල වැලිමඩ මාර්ගයේ ඉන්ධන පෙරවුම්හල ඉදිරිපිටදී පිරිසක් විරෝධතාවයේ නිරත වුණේ තමන්ට ඩීසල් ලබා දෙන ලෙස ඉල්ලමින්. විරෝධතාකරුවන් පැය කමාරක පමණ කාලයක් අදාළ මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවහිර කර තිබුණා. පොලිසිය මැදිහත් වීමෙන් මෙම විරෝධතාව පසුව අවසන් කෙරුණා. ඒ ජනතාවට වැරදි මතයක් යවලා තියෙනවා. මම බණ්ඩාරවෙල එන නිසා පළවෙනි කාරණය තමයි අපි යම්කිසි කාර්යයකට රාජකාරී මට්ටමින් හෝ පෞද්ගලිකව යනකොට අපි කිසිසේත් සාමාන්‍ය ජන ජීවිතයට අපහසුතාවයකට පත්වන විදිහට අපේ උත්සවයක් හෝ වැඩසටහනක් අපි සංවිධානය කරන්නේ නැහැ. ඒ නිසා කිසිසේත් යම්කිසි ක්‍රමවේදයක් තිබ්බනම් ඒ ක්‍රමවේදය වෙනස් කරන්න ඒ උත්සවය නිසා හෝ අපි යන හේතුවක් මත සිදු කරන්න අපි කවදාවත් ඉඩ තියන්නේ නැහැ. මෙය සම්පූර්ණයෙන් හුදෙක් මඩ ගැසීම සඳහා මේ ජනතාව නොමග යැවීමක් සහ බොරු ප්‍රචාරයක් යැවීමට ගත්ත උත්සාහයක් විදිහට තමයි අපි දකින්නේ. මේ අතර බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ ඉන්ධන පෙරවුම්හල ඉදිරිපිටට පැමිණි පිරිසක්ද විරෝධතාවයේ නිරත වූයේ මාර්ගය අවහිර කරමින්. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද හටගත්තා. පසුව විරෝධතාකරුවන් එම සානින් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. මේ අතර ඩීසල් ඉල්ලා බස් රථ වෑන් රථ ඇතුළු වාහන රේදුරන් පිරිසක් අද හැටන් නගරයේ මැදේද විරෝධතාවක නිරත වුණා.
දින දෙකක පමණ කාලයක සිට වාහන පෝලිමේ රැඳී සිටියද ළංගම බස් රථවලට පමණක් ඉන්ධන ලබා දෙන බවටයි පෞද්ගලික බස් රථ සේවකයන් චෝදනා කළේ. බදුල්ල කයිලගොඩ පුවක්ගොඩ මුල්ල ඉන්ධන හලට දින කිහිපයකට පසු අද ඉන්ධන බෞසරයක් පැමිණ තිබුණා. එහි රැගෙනා ඩීසල් තොග පෝලිම්වල රැඳී සිටි පුද්ගලයන්ට ලබා නොදී රජයේ ආයතනවලට පමණක් ලබා දීමට ඉන්ධන පිරෝම්හලේ සේවකයන් කටයුතු කිරීමත් සමග ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්. ඒ අනුව බදුල්ල මහියංගනය මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවයේ නිරත වූ අතර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති වුණා. අපිට සැපදෙන්න ඇවිල්ලා උන් සැප විඳිනවා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ. තෙල් ටිකම කොහොමදත් මම කට්ටියට දෙන්න විදියක් නෑ. මට අවසර එන්න. තෙල් පොඩ්ඩයි දීලා තියෙන්නේ. මට මේගොල්ලෝ 3 දෙනාට දෙන්න කියලා. හොස්පිටලෙන් තව පැය 4කින් 5කින් ජෙනී නැවතිනවලු. ෆෝටෝ බෝඩ් එකකින් ජෙනී නැවතිනවලු දෙමෝදර. මේ අතර භාණ්ඩ මිල ඉහළ යාම ඉන්ධන නොමිතිවීම ඇතුළු කරුණු මුල් කරගනිමින් සුරකිම ශ්‍රී ලංකා සංවිධානය හා සිංහල සංවිධාන එකමුතුව මහ බැංකුව ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත වුණා. මේ ආර්ථික අර්බුදය පාවිච්චි කරලා ඉන්දියාව, චීනය, ඇමරිකාව බලාගෙන ඉන්නවා අපේ රට බිලිබා ගන්න, අපේ රට ඔවුන්ගේ දේශපාලන අරමුණු වල පොරපිටියක් කරගන්න. මේ රට ඉතාම ප්‍රපාතයකට වැටිලා තියෙනවා. වසරට 4ක සාපලා ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි මේක වෙලා තියෙන්නේ. අපි නෙළුම් කුරණට ගත්ත ණය කෝටි 2920ක් ණය අරගෙන තියෙනවා. 7-5ක ආදායම් මාර්ගයක් නැහැ. මත්තල ගුවන්තොටුපළට කෝටි 6000ක් ගත්තා. 7-5ක ආදායමක් නැහැ. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොරව ගත්තේ. අපි දැක්කා ඒ නඩේ හොරකම් කරනකොට මේ රටේ ආරක්ෂා කරනවා. මේ නඩේ හොරකම් කරනකොට ඒ නඩේ ආරක්ෂා කරනවා. ඒ නිසා අපි කරුණාකරලා මතක් කරන්නේ මේ රට මේ සියලු දෙනාම විනාශ කළා. ඒ නිසා මොවුන් මේ සියලු දෙනාම මේ රට බාර දීලා යන්න කියන කාරණා තමයි මතක් කරන්න තියෙන්නේ. විරෝධතාව අතරතුර මහ බැංකුව අධිපතිවරයා ලෙස දිවුරුම් දීමට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පිරිසක් මහ බැංකුවට ඇතුළු වීමට උත්සාහ දරුවා. එහිදී පොලිසිය සහ ආරක්ෂක අංශ සමාජිකයන් ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. මේ කට්ටිය අසමත් පිළිගන්නවා මහ බැංකුවේ අධිපතිකම ගන්න අපි. දිවුරුම් දෙන්න ලෑස්තිලා තමයි. ඔයාලා අපිට අප්‍රාල හම් වෙන්න යන්න ඕන. ලම් වෙන්න ඕන. ඔය යන්න අරින්නකෝ. දඟලන්න එපා ඉංගල ඉන්න. පසුව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට පමණක් මහ බැංකුවේ උසස් නිලධාරියෙකු හමු වී ඔවුන් රැගෙන ලිපියක් බහර දීමට අවස්ථාව ලබා දුන්නා. අද ඇත්තටම අපිට කරන්න පුළුවන් මීට වඩා හොඳට. ඒ නිසාද අපි බැලුවා මහ බැංකුව ඇතුළට ඇතුල් වෙලා අධිපතිකමට දිවුරුම් දෙන්න. ඉතින් ඒක සඳහා අවසරයක් ලැබුණේ නැහැ. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මහ බැංකුවේ අධිපතිකම හොරකම් නොකරපු අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා විශ්වාසයක්. මේ ස්ථානයේ ඉන්න අජිත් නිවාල් ක්‍රබ්රාල් ඇතුළු මහ බැංකුව අධිපති ඇතුළු බෝඩ් එක සම්බන්ධව තියෙන දූෂණ චෝදනා දැනට CID එකේ පැමිණිල්ලක් තොරතුරු සියල්ලම අපි අද බාර දුන්නා. විශේෂයෙන් මේ බාර දුන්නට වැඩක් නැහැ. අර හොරාගේ අම්මගෙන් පේන අහන වගේ වැඩක්. නමුත් ජනතාව මේ පිළිබඳව දැන හිටනව බග නැවත නැවතත් කියා සිටින තමයි මේ ෆයිල් එක බාර දුන්නේ. ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අද ප්‍රකාශ කළා. පවත්නා ඉන්ධන හා ජල අර්බුදය හමුවේ හෙට අලියොම 3 සිට පැය 13ක විදුලිය කප්පාදුවකට ලංකා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම මගින් අවසර ලබා දී තිබෙනවා. අද දින ගොඩබෑමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 37500ක ඩීසල් තොගේ නෞකාවෙන් ගොඩබෑම ප්‍රමාද වීමත් සමග පවතින ඉන්ධන අර්බුදය මේ වන විට උග්‍ර වෙමින් පවතිනවා. එම ඉන්ධන අර්බුදය සහ ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යාම සැලකිලිටගෙන අද දින පැය 10ක විදුලි කප්පාදුවක් පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා කාලය තුල සිදු කරනු ලබනවා. මේ හේතුවෙන් ආයෝජන ප්‍රවර්ධන කලාපයට මෙන්ම අනිකුත් ව්‍යාපාරවලට බලපෑම් එල්ල වෙමින් පවතින බවයි ප්‍රදේශ රැසකින් වාර්තා වුණේ. කුඩා හා මහ පරිමාණ ව්‍යාපාරවලට සහ ජනතාවගේ දෛනික ජීවිතයට මෙම විදුලිය කප්පාදුවෙන් බාධා එල්ලවීමත් සමග ඔවුන්ට විවිධ අපහසුතාවයන් මැද සිය දෛනික කටයුතු පවත්වාගෙන යාමට සිදුව තිබෙනවා. දැන් කොහොමද මේ සැලුන් කෙරුවාව කරගෙන යන්න පුළුවන් කියලා වැඩක් නැහැ මේ මහත්තයා. දැන් බලන්නකෝ කරන්ට් එක නැතුව මෙහෙම කරන්නේ කොහොමද? මේවට කුලී දෙන්න ඕනේ. ණය ගෙවා ගන්න අමාරුයි. බඩු ගත්තට වැඩක් නැහැ, විකිනෙන්නේ නැහැ. හරිම අපහසුතාවයකට අපි පත් වෙලා ඉන්න මහත්තයා. ගෑස් එනකොට අපි කරුණෙන්දී ලයිට් එනකොට ගෑස් ඉවරයි. ඔන්න අපිට තියෙන සතුට සැපයි. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සේවා සංගමේ සභාපති අනිල් රංජිත් ඉන්දුවර මහතා ප්‍රකාශ කළේ පවත්නා තත්ත්වයට දේ විදුලිය කප්පාදු කරන පැය ගණන පැය 15ක් දක්වා දීර්ඝ කිරීමේ හැකියාවක්ද පවතින බවයි. අපි දැනුවත් පරිදි අද සහ හෙට තෙල් ලැබෙන්නේ නැහැ. මෙගාවට් 800ක 900ක පමණ හිගයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වයට ඉදිරියට තවත් කපන පැය ගාන වැඩි කරන්න වෙනවා. දෙවියෝ වැස්ස දේවි තෙල් ටික සල්ලි තිබුණොත් ලැබේවි. එහෙම වුණොත් පමණයි අපිට එලියක් සහිතව අවුරුද්ද සමරන්න වෙන්නේ. මේ මහජන උපයෝගිතා කොමිසම සහ දේශපාලන අධිකාරිය පිළිගත්තේ නැහැ. අපි මුල් කාලේ කිව්වා මේක පටන් ගන්නකොටම අපි කිව්වා පැයක් පමණ කපලා අපි
මේක ක්‍රියාත්මක කරමු කියලා. නමුත් ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. දැන් මේ තත්ත්වයේ මත තව අවුරුදු 4-5ක් වෙනකම් මේ තත්ත්වය පවතින්න පුළුවන්. පුද්ගලික විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා කියන එක ඒ සඳහා අනිවාර්යයෙන්ම තෙල් ලබා දිය යුතුයි. ඒගොල්ලන්ට දෙන තෙල් ටික විදුලි යන්ත්‍ර ලබා දුන්නා නම් අපේ ලොකු යන්ත්‍ර දුවලා ඊට වඩා කාර්යක්ෂමව කරන්න තිබුණා. අධි ප්‍රමාණය මෙගාවොට් 1000ක් වුණොත් පැය කීයක් කපන්න වෙයිද? තවදුරටත් දැන් පැය 10ක් කපනවා. ඒක පැය 12 කරන්න වෙයි, 15 කරන්න වෙයි. එතකොට මට හිතෙන්නේ දෙන ප්‍රමාණය කියන එක වඩා හොඳයි කියලා. මේ අතර බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ ඉන්දිය ඔයිල් සමාගමෙන් මෙට්‍රික් ටොන් 6000ක ඩීසල් තොගයක් බලාගාර සඳහා ණය පදනම යටතේ ලබා ගැනීමට හැකි වූ බවයි. ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට ගෙනෙන ලැබූ ඩීසල් නෞකාවේ තොග හෙට දින ගොඩ බෑමට නියමිත අතර එම තොග ලබන පළමුවෙනි දින බෙදා හැරීම ආරම්භ කරනු ලබන බවද අමාත්‍යවරයා කියා සිටියා. විදුලි අර්බුදය සම්බන්ධයෙන් වෘත්තීය සංගම් මෙලෙස අදහස් පළ කළා. හදිසි මිලදී ගැනීම් 4ක් කරන් තියෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් ලක්ෂ 2,80,000කට වැඩිය ප්‍රමාද ගාස්තු ගෙවලා තියෙනවා. හදිසි මිලදී ගැනීම් වල ප්‍රීමියම් වල ගසා කෑමට අමතරව. එන ආණ්ඩුව තාමත් ගසා කෑමේ දූෂිත කොන්ත්‍රාත් වලින් අයින් වෙලා නැහැ. ජනතා කළුවරේ තියලා පොලිමේ තියලා ජනතාව නොමර මරනවා. ಖನಿಜ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ අද සහ හෙට යන දෙදින තුළ ඉන්ධන පෙරවුම්හල් මගින් ඉන්ධන නිකුත් නොකරන බවයි. ඉල්ලීමක් කර මහ ජනතාවගෙන් ඩීසල් පිළිබඳව අපේ අද මේ දින දෙකේ ඉල්ලුමට සරලන ප්‍රමාණය ලබා දෙන්න හැකියාවක් නැහැ. එම නිසා ඉන්ධන පිරවුම්වලසල පෙළ ගැහිලා ඉන්න එපා කියන ඉල්ලීම අපි කරා. කොහොම වුණත් අපි අප්‍රේල් මාසය සඳහා අපිට විශේෂ අනුග්‍රහයක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයටදී ලැබිලා තියෙනවා. අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් සහ ගුවන් යානා තෙල් සියල්ල අපිට අපහසුයක් නැතුව සැලැස්මකට අනුව ලැබෙනවා. ඒක නිසා ඩොලර් හොයන්න අපි මහන්සි වෙන්න ඕනේ. අපිට ණය යෝජනා ක්‍රමෙන් ලැබී තියෙන නිසා අපි හිතනවා අප්‍රේල් මාසය තුල මේක කිසිදු ප්‍රශ්නයක් නැතුව ඔබට අවශ්‍ය ඉන්ධන ලබා දීමට කටයුතු කළ හැකියි කියලා. ಖನಿಜ තෙල් සංස්ථාවේ බලධාරීන් එලෙස ප්‍රකාශ කළද ඊයේ රාත්‍රියේත් අදත් ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් රියදුරන් මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්ගේ සේවාවන්හි නිරතව සිටින ජනතාව පිරවුම්හල් අසල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා. බැරල් වලට ඔක්කොම ගානවා. ගාන 10කටවත් ගාන නැහැ තාම මේ පොලින්නේ කුඩට ඇවිල්ලා. ඒ ආණ්ඩුවට තේරෙන්න මේක. උදියන්න තැනක් නැහැ. උදියන්නේ පාරේ. අන්නේ පාරේ. ඉතින් ආපුවම ළමයා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ගියාද කියලා දන්නේ නැහැ. ගෝටිපති හොඳට ජීවත් වෙනවා. ඇයි? උන්ට ගෙදරම කියලා දෙනවා ඩීසල්. උන්ට ගෙදරම කියලා ගෑස් දෙනවා. අපිට නෑ. වාහන දානවා පාර මැදට ගිහිල්ලා කියනවා උඩරට ගිහිල්ලා කරත්තයා. ගිහිල්ලා ගොනෙක් හොයාගන්න පුළුවන් මේ කොහෙන් හරි. එලෙස පොලිම්වල රැඳී සිටි ජනතාවට සිසිල් පැන් සංග්‍රහයක් ලබා දීමට වැලිමඩ ප්‍රදේශීය පිරිසක් ක්‍රියා කරනු ලැබුවේ මෙලෙසින්. පෞද්ගලික බස් සංගම් මාපාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගම් පවසන්නේ තමන්ට සහනයක් ලබා නොදෙන්නේ නම් රථ වාහන ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. මේ ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාවය ඇති නිසා අපිට සිද්ධ වෙනවා මේ සිකුරාදායින් පසුව මේ සේවාවෙන් ඉවත් වෙන්න. මේ අතර වෙළඳපොලේ ගෑස් හිඟේ මගහරවාලීම සඳහා දෛනික සැපීම ඉක්මවා ගෘහස්ස ගෑස් සොග වෙළඳපොලට මුදාහැරීමට පියවරගත් බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. එසේ ප්‍රකාශ කළද පාරිභෝගික ජනතාවට ප්‍රමාණවත් ගෑස් සොග නොලැබීම හමුවේ තවදුරටත් පොලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා. එලෙස පොලිම්වල රැඳී සිටින ජනතාවට ගෑස් නොලැබීම හමුවේ ඔවුන් බෙදාහැරීමේ මධ්‍යස්ථාන අසල නොසන්සුන් ලෙස රැඳී සිටින අයුරු දක්නට ලැබුණා. හරි සැපේ මෙහෙම හදිසියෙන්නේ පොලිමේ. අනේ ඉතින් මේ සෞභාග්‍යය දැක්කම දෝර ගලනවා දැන්. එතන පුදුම සනීපයක් තියෙන්නේ. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ගෘහස්ස ගෑස් මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි. මේ අතර මෙරට සිදු කරන විදුලි කප්පාදු හේතුවෙන් සංචාරක ප්‍රජාවද පීඩාවට පත්ව සිටීමේ ලෙසින් කටයුතු සඳහා ගෑස් මුදා ගැනීමට නොහැකි වුණා. ඒතර මේක තමයි ඔබ දකින්නේ මේ පෝලින් වශයෙන්. අද මේ කතා කරන දවසෙත් සිලින්ඩර් 1,20,000ක් වෙළඳපොළට නිකුත් වෙනවා. මේ ආකාරයෙන් මේ සතිය තුල දිනකට ලක්ෂයකට වඩා සිලින්ඩර් වෙළඳපොළට නිකුත් වෙනවා. ඔව් එහෙම ඉල්ලීමක් කරලා තියෙනවා. ඒවා ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන්. ඉදිරි දින 4 සඳහා මෙරටට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් තොග තවන් සතුව පවතින බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රටට අනාවරණය කළා. අමාත්‍යවරයා එලෙස පවසා පැය කිහිපයකට පසුව කංජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ අද සහ හෙට ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල්වල පොලිමේ නොසිටින ලෙසයි.
කෙසේ වෙතත් ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳව ගැටලු ඇතනම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙස පැවසූ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොක්කේ මහතා ඔහුගේ පෞද්ගලික දුරකථන අංකයද ඊයේ මාධ්‍යයට ලබා දුන්නා. දැන් මේ තෙල් අර්බුදය විශාල අර්බුදයක් වෙලා පහුගිය අවස්වල තිබුණා. දැන් අද ක්‍රමක්‍රමයෙන් ඒ අර්බුදය අවසන් වෙනවා. දැන් මේ මොහොත වෙනකොටත් අපිට ඩීසල් ඕනි පෙට්‍රල් ඕනි තරම් තියෙනවා. ඩීසල් සීමිත ප්‍රමාණයක් තියෙනවා. 31 වෙනිදා තවත් නැවක් වෙනවා 34000ක. ඒ නාවට පස්සේ දිගටම ෂෙඩියුල් කරලා තියෙනවා නැව කීපයක් එන්න. ඉතින් සිංහල අවුරුදු වෙනකොට මේ තදබදය සම්පූර්ණයෙන් අවසන් කරන්න පුළුවන් වෙනවා. ලෝකයේ ඔබතුමා සඳහන් කරා මේ අර්බුදය අවසන් වෙමින් තියෙනවා කියලා. ඔබතුමා සඳහන් කරේ ශ්‍රී ලංකාව ගැනද? ශ්‍රී ලංකාව ගැන. දැන් මට කියන්න පුළුවන් මේ මොහොත වෙනකොට පෙට්‍රල් ඩීසල් දවස් කීයකට ප්‍රමාණවත් පරිදි තියෙනවා? පෙට්‍රල් තියෙනවා අපි ගාව ටොන් 20500ක් විතර. ඒ කියන්නේ ආසන්න වශයෙන් දින 4කට 5කට වෙනදී තියෙනවා. කොහමද ඒ අතර අපිට තෙල් එනවා. තෙල් එම හිඟයක් ආයි ඉස්සරහට ඇති වෙන්නේ නැහැ. අපි දැක්ක පසුගිය දවසේ ඉන්දිය විදේශ අමාත්‍යවරයා ඇවිල්ලා ලංකාවේ ඉන්ධන පිරවුම්හල් වල සොයා බැලීමක් කරා. ඔබතුමා ඉන්ධන පිරවුම්හල් කීයකට ගිහිල්ලා සොයා බලලා තියෙනවා? මම හැමදාම පාරදී කියන හැම ඉන්ධන සලකුවම බලාගෙන තමයි එන්නේ. ඔබතුමා දුරකථන අංක හොයන බොහෝ අය. නෑ මයි දුරකථන බොහොම ප්‍රසිද්ධ. අවුරුදු 25ක එක අංකේ ඉන්නේ. ඉන්නවා කරන්නේ ටෙලිෆෝන් එකට කතා කරන හැම තියෙන. 077714241. ඔක අවුරුදු 25ක මගේ අංකේ මාරු වෙලා නෑ. කියලා ලබා ගන්න පුළුවන්ද ඔබතුමාලා කලින් කිව්වා විදියටම? පුළුවන්. මේ අතර බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දැනුම් දුන් පරිදි ඔහුගේ දුරකථන අංකයට ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් බණ්ඩාරවිල ප්‍රදේශීය පාරිභෝගිකයන් දැනුම් දීමට පියවර ගත්තේ මෙලෙසින්. ෆෝන් එක ඔෆ් කළා. බලන්නකො මුන් ඇමතිලාද? මුන් රජසැප විඳිනවා. දැන් එනවා ගානේ තෙල් දෙනවා කිව්වනේ. ෆෝන් නැමතිගේ ෆෝන් එකේ නම්බර් එක වැඩ කරන්නේ නැහැ. බිසි. ඔය නම්බර් එක ටීවී එකේ ගියාට වැඩක් තියෙන්නේ. එයාගේ ෆෝන් එක කොයි වෙලාවෙත් බිසි. නම්බරේ වැඩ කරන්නේ නැහැ. ලයින් බිසි තමයි තියෙන්නේ නිතරම. හැබැයි ඇමතිගොල්ලෝ ඉතින් නම්බර්ස් නම් දෙනවා. එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඊටි මිනිසුන් අන්දන්නේ. මෙරට රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධයන්හි සහ සැත්කම් සඳහා අවශ්‍ය නිර්වින්දන ඖෂධයන්හි හිඟයක් ඇති බවට විවිධ පාර්ශව අදහස් දක්වනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඩොලර් අර්බුදය මත පීඩනයකට ලක්වුවත් පවතින තත්ත්වය කළමනාකරණය කරමින් සේවා සැපීමට අමාත්‍යාංශය කටයුතු කරන බවයි. නිර්වින්දනය කිරීමේදී යලි සිහිය ලබා ගැනීම සඳහා භාවිත කරන ඖෂධ ඇතුළු සැත්කම් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් නොවන බැවින් කරාපිටිය ශික්ෂණ රෝහල තුළද සිදු කරන කලින් සැලසුම් කළ සියලු සැත්කම් තාවකාලිකව නතර කිරීමට සිදුවන බව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඊයේ දින ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණා. රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඒ සම්බන්ධයෙන් සියලුම ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලිඛිතව දැන්වීමටද කටයුතු කළා. කෙසේ වෙතත් කරාපිටිය රෝහලේ හිඟව තිබූ ඖෂධ තොග අවශ්‍ය ප්‍රමාණයෙන් ලැබුණු පසුබිම මත රෝහලේ සියලු ශල්‍ය කර්ම හා ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාමට හැකියාව ලැබුණු බව රෝහල අධ්‍යක්ෂවරයා අද දන්වා තිබුණා. මේ අතර කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කරන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමින්දි සමරකෝන් මහත්මිය විසින් රෝහලේ සියලු අංශ ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබුවා. ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය අහන්න කෙනෙක් නැති උත්තරයක් දෙන්න කෙනෙක් නැති තත්වයට පත් වෙලා තිබුණා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ වෙනකොට විවිධ අධ්‍යක්ෂකවරු රෝහල් පරිපාලනය කරන පරිපාලකයන්ට එක එක ලිපි නිකුත් කරමින් ඉන්නවා රෝහලේ කටයුතු නවත්තන්න කියලා. ජාතික රෝහල මේ වෙනකොට පරීක්ෂණ නවත්තන්න කියලා ලිපියක් නිකුත් කරලා තියෙනවා. එතකොට මේ ලිපි මගින් කියවෙන්නේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයෙන් ගිලිහිලා රෝහල් අධ්‍යක්ෂකවරුන් Tamanට තියෙන ප්‍රතිපාදන යටතේ ස්වයං තීරණ ගනිමින් ඉන්නවා කියන එක. උන්ට වෙන කරන්නට දෙයක් නැහැ. වර්තමානයේ රෝහල් පද්ධතිය තුළ උද්ගත වෙති ඖෂධ හිඟය පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැක්වුවේ මෙවන් අදහසක්. රාජ්‍ය ඖෂධ සංස්ථාව යටතේ තියෙන රාජ්‍ය උසුසල් වල ඖෂධ 200කට වඩා හිඟයි. පේරාදෙණිය රෝහලේ තනිකරම ඊයේ වෙනකොට සැත්කම් නැවතුණා. දැන් මං හිතන්නේ එතුමාට බැනලා එතුමා බය කරලා ඊට පස්සේ කියනවා මොනවද ඒ වෙනුවට වෙනත් විකල්ප මේවා පාවිච්චි කරලා ඒ ශල්‍ය කර්ම පටන් ගත්තා කියලා. ඒකම තියෙනවා දැන් අනිත් එක කරාපිටියෙත් සැත්කම් නවතී කියලා. ඊට පස්සේ අනිත් එක දැන් ඇත්තටම අපි දැක්කා ඉන්දියාවේ විදේශ ඇමතිතුමා කියනවා පේරාදෙණිය රෝහලේ අවශ්‍ය
අවශ්‍යතා සොයා බලා සහාය දෙන්න. ඉන්දිය විදේශ ඇමති මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දෙයි. ඒ කියන්නේ දැන් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්. දැන් මේ විදේශ ඇමතිතුමා වරින් වර ලංකාවට එන්නේ මං හිතන්නේ මේ ප්‍රාන්තයේ වැඩ කටයුතු ටික බලා ගන්න. දැන් ඉන්දිය විදේශ ඇමති තමයි සෞඛ්‍ය ඇමති. ලංකාවේ ඉන්න අයියලට ඒක කරන්න බෑ. එහෙම කරන්නට හැකියාවක් තියෙන ඇමතිලා නෑ මේ ආණ්ඩුවේ. ඉතින් ඒක තමයි ඇත්තටම තියෙන්නේ. කෙසේ වෙතත් උද්ගත වෙති තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පිටරටින් ගෙනෙන බඩු සම්බන්ධව ගැටලුවක් තියෙනවා අපිට. දැන් අපේ තියෙනවා අනිකුත් ප්‍රශ්න තියෙනවා වගේ මේකත් ප්‍රශ්නයක්. හැබැයි ඒකට ප්‍රමුඛත්වය දෙන්න කියලා තිකර ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම කියන්නේ සෞඛ්‍යයත් එක්ක විකල්ප හදන්න යන්න එපා. ඒක අවශ්‍යද? හැබැයි ඉතින් ඒ උපරිම වැඩපිළිවෙල ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන. ඒ අතරතුර යම් සුළු සුළු අඩුපාඩුකම් නැතුවම නෙමෙයි. නමුත් ඒවා නිවැරදි කර කර තාම අපිට යන්න පුළුවන්. බැරි වෙච්ච දාට මම තමන් වහන්සේලාට කියන්න. This is Live at 8. ඔබ නැවතත් Live at 8 සමගින්. කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීය අර්බුද හමුවේ දියුණුවමින් පවතින රටවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. බෙන්ගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ පස්වන රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. පස්වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ අවසන් දිනය අදයි. අද දවස ඉතිහාසයට එක්වන දවසක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒට හේතුව තමයි බිම්ස්ටෙක් එකමුතුව ආරම්භ වෙලා අවුරුදු 25ක් ගත වෙලා තිබුණත් තවමත් ප්‍රඥප්තියක් ඒ සඳහා ඉදිරිපත් කළ තිබුණේ නැහැ. අද ප්‍රඥප්තියක් ඉදිරිපත් කිරීමත් සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බෙන්ගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ රාජ්‍ය නායකයන්ගේ හමුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 1997 ආරම්භ වූ මෙම එකමුතුවේ ප්‍රඥප්තිය ප්‍රථම වතාවට අද එළිදැක්වීම සිදු කෙරුණේ සමුළුවේ සභාපතිත්වයේ දරන ශ්‍රී ලංකාව විසින්. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව ගනු ලැබූ තීරණ අද නායක සමුළුවේදී ඉදිරිපත් කරුණා. ඉන් අනතුරුව රටවල් අතර ප්‍රවාහන අධ්‍යාපන අපරාධ මැඩලීම සම්බන්ධයෙන් වූ ගිවිසුම් 3කටද අත්සන් ලැබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු බිම්ස්ටෙක් රටවල රාජනායකින් අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතුවා. මේ අතර ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඉල්ලා ඇති ඇමරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍ය හෝමාරුව සම්බන්ධයෙන් බංග්ලාදේශය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවත් ඒ ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොහමඩ් මහතා ප්‍රකාශ කළා. මේ අතර බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය කඩිනමින් ලබා දීමට තම රට මේ වන විට ක්‍රියා කරමින් සිටින බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා ඉන්දිය මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉන්දියාව ශ්‍රී ලංකාවට වැඩිම ණය ආධාර ලබා දෙන රට නොවිය හැකි වුවත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා පවයි. එබැවින් දේශපාලනයෙන් බැහැරව ශ්‍රී ලංකාවට සහයෝගය දීමට තම රට සූදානම් බවයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම දුෂ්කර අවස්ථාවේදී උපරිම සහාය පළ කරමින් මෙරටට ලබා දීමට නියමිත ඩොලර් බිලියනයක ණය පහසුකම කඩිනමින් ක්‍රියාත්මක කිරීමටද මෙවන විට තම නිලධාරීන් වඩාත් කාර්යක්ෂමව අනුගතව සිටින බවත් ජයශංකර් මහතා දැනුම් දී තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නියෝජිතයින් පිරිසක් අද කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදුටුවා. ඒ පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සහ මුළු රටම හරි මගට යෝජනාවලිය නායක හිමියන්ට පිළිගැන්වීම සඳහායි. හිටපු අමාත්‍ය විමල් වීරවංශ උදේගම්මන් පිළහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන හිමියන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක නියෝජිතයන් අද පෙරවරුවේ පන්නිපිටියේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාරයේදී කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදුටුවා. එහිදී මුළු රටම හරි මගට යෝජනාවලිය මහානා හිමියන් වෙත මෙලෙස පිළිගැන්වුවා. පරගාටුවේ අපි හිටපු ආණ්ඩුව කෙරෙහි මිනිසුන්ගේ දැන් විශ්වාසයක් නැහැ. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තු ඇතුව අතර පක්ෂ ભેද නැති කරලා ඒ ඡන්දෙ දුන්නේ. ඉතින් අද ඒ විශ්වාසෙ බෙද වැටලා තියෙනවා. ඒ නිසා අද ඇත්තටම මිනිස්සු විශ්වාසය තියන්න පුළුවන් විදිහේ මේ මඟ පෙන්වීම රටට ඕන වෙලා තියෙනවා මම. ඔව් රට බරපතල තත්ත්වයකට තෝරන දීලා තියෙනවා කවුරුද දන්නේ පිළිවෙල. ඒකතු වෙලා තමයි මේ තත්ත්වයෙන් රට බෙදවා ගන්න. ණයම් වශයෙන් බෙදෙදී මම හිතන්නේ ඒ තත්ත්වයේ
බෙදීමකට මෙතන තල්ලු වෙලා තියෙන්නේ මේ අර්බුදයේ වර්ධනය වෙන්න දීලා බලාගෙන හිටිය අතොස්සකින්ද මේ ගන්න උත්සාහය ප්‍රශංසනීයයි. කවුරු එකතු වෙලා ඉතින් මේ ප්‍රශ්නෙට මුදල් ගන්න ඕනේ. රට විකුණන වැඩේට එකතු වෙන්න බෑ. රට බේර ගන්න වැඩේට ඕනලාම එකතු වෙන්න සූදානම් නැහැ. අනතුරු මාධ්‍යවේදීන්ගේ ගැටලුවලට පිළිතුරු ලබා දුන් පක්ෂ නායකයන්. ජනතාවත් චෝදනා කරනවා ඔබතුමාලා චෝදනා කරනවා ආණ්ඩුවට. නමුත් ආණ්ඩුවේ කිසිම පාර්ශවයක් මේක ගැන හරි ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මේ දවස්වල මේ ආණ්ඩුවේ ඉන්නේ කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, ගඳ සුවඳ දැනෙන්නේ නැති එහෙම ඉරණමකට ඇද වැටලා කියලා තමයි අපට නම් පේන්නේ. එක්කෙනෙක් කියනවා මේ ගිය පස්වෙන්දෙන් පස්සේ ලයිට් කැපෙන්නේ නැහැ කියලා. අද මන් දන්නේ අද තාම පස්වෙන්ද උදා වුණේ නැද්ද කියලා. බලශක්තිය ඇමති කියනවා මේ ඕන තරම් තෙල් තියෙනවායි කියලා. ආයි දැන් අද කියනවා ඩීසල් නැහැ. නිසා පොලිමේ ඉන්න එපයි කියලා. ඒ කියන්නේ අද දරුවෙක් ගෙදර ආවම 2 ඉඳන් රාත් 12 වෙනකන් විදුලිය නැහැ. දැන් බස්න හිරපළාත් විභාග තියෙනවා මේ දවස්වල. මොනතරම් සාපරාධී ක්‍රියාවක්ද මේක? ඒ කියන්නේ මේ තමන්ගේ රටේ ජනතාව කියලාවත් හිතලා බලන්නේ නැති. ඒ කියන්නේ අර හිතක් පපුවක් නැති ජනතාව වෙන්නේ ඇමරිකාවේ ජනතාවනේ. විදුලිය කැපීම විතරක් නෙවෙයි. දැන් බලන්න ඉන්දියාවෙන් හම්බෙච්ච තෙල් දැන් අපේ රියදුරන් කියනවා බාල තෙල් කියලා. දෙයියනේ මිත්‍රයෙක් නම් උදව් කරනවා නම් මේ වගේ වෙලාවට මේ බාල මොකක් හරි වලද ඒ උදව් කරන්නේ. අනික ඒක ගන්නෙත් ණයට කියන්නේ අපි ගෙවන්න ඕන. ඒත් දෙන්නේ බාල තෙල්. ඉතින් මම කියන්නේ පාලකයන්ට අයිතියක් නැහැ. තමන් බාරගත්තු රටක් මෙහෙම අසරණ කරන්න. අපි මේ ආණ්ඩුවේ ඉන්න හැම මැති ඇමතියටම රටේ මිනිස්සු මොන විදියෙන් හරි කියන්න ඕන බැහැපල්ල මොඩියෝ එළියට කියලා. බල බැහැලා මේ අපි හැමෝම එකතු වෙලා හදපු ආණ්ඩුව මේ විනාශ කරන්නේ. මේක මෙතනින් වෙනස් කරන්නත් උඹලා පුරෝගාමීත්වය ගනිලා නැත්තම් අපි පැත්ත පළාතකට එන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය දෙන්න. මුදල් ඇමතුමා 5000ක් දෙන්න හදන්නේ අවුරුද්දට. ඔය යාගේ තියෙනවනේ මුද්‍රණාලයක් බියගම. යාගේ පවුලේ දෙපළක්. ඉතින් යාට හිතන වෙලාවට තියෙන කඩදාසි ටික ඔක්කොගේ මේක ගහනවා. ඒ නිසා කඩදාසිත් නෑ දැන්. හැම කඩදාසියක්ම දැන් මුදල් නෝට්ටු බවට පත් වෙනවා. තවදුරටත් මුදල් ඇමතිවරයා කකුල් දෙක වනවනා දින්නේ මේ තාම ඔබතුමාලා කියන දේ ඇහිලා නැද්ද? තේරෙන්නේ නැද්ද? මොකද්ද මේ වෙන්නේ? කකුල් දෙක වනනවාද? මොනව වනනවාද කියලා තමයි හිතාගන්න බෑ. අර පොදු අපේක්ෂකෙක් ගැන කිව්වම ඊයක් දෙයිලා යනවාද අදවත්? ඉවසීමෙන් බලා ඉන්න. උසද නිතිද කළුද සුදුද? කන්නාඩි ඉස්සරහට යන්නු. සටන ජයග්‍රහණයකින් කෙලවර වෙයි. අපි අනිවාර්යෙන්ම සටන් කරන්නේ දිනන්න අපිට දිනන්න නෙවෙයි මව්බිම දිනවන්න. අපි ගෙනාපු ආණ්ඩුව වුණත් අපි තෝරගත්ත නායකයෝ වුණත් රට විනාශ කරනවා නම් අපි ඒ අයව ඉවර කරනවා. This is Live at 8. ඔබ නැවතත් Live at 8 සමගින්. පවතින ආර්ථික අර්බුදය හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ආණ්ඩුව හැමෝම විවේචනය කරනවා. ආණ්ඩුව විවේචනය කරන්නේ ආණ්ඩුවට ඡන්දෙ දීපු 69 ලක්ෂය තමයි මුලින්ම විවේචනය කරන්නේ. කවුරු හරි ඇමතිකම් පරිත්‍යාග කරන්න හොඳයි නම් මේ වෙලාවේ කවුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විතරක් නෙවෙයි ඔක්කොම අයින් වෙලා ඇමතිකම් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. අද බලන්න රුසියාවයි යුක්‍රේන එකයි යුද්ධයක් ඇති කියලා අපි හිතුවේ නෑ. අද යුද්ධයක් හටගෙන තියෙනවා. අද ඒ නිසා ඩීසල් මිල, ගෑස් මිල, ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. ඒකට මුළු ලෝකෙම අද මුහුණ දීලා තියෙනවා මේ ප්‍රශ්නෙට. අපි විතරක් නෙවෙයි. ඒවයි කාලෙන් කාලෙට ප්‍රශ්න එනවා, නැති වෙනවා. ඔක තමයි ස්වභාවය. රජයක් හැටියට අපි මේවා තේරුම් ගන්න පුළුවන් තරම් ජනතාවගේ පැත්ත හිතලා ජනතාවට සහන දීමේ කටයුතු කරන්න යනවා. කාගෙන් හරි ඉල්ලගෙන කෑම තමයි දැනට තියෙන්නේ. මං හිතනවා හෙට අනිද්දා වෙනකොට මේ රට ඇමරිකාවටයි චීනෙටයි ඉන්දියාවටයි කොටස් තුනට රුහුණු මායා පීටි ටික ඉන්දියාව ඇමරිකාව චීනෙට කොටස් වලට බෙදලා දෙයි. දොස් පවරත හැකි. නමුත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ගෙදර යන්න කියලා ඉටිපන්දම් අල්ලන්නත් පුළුවන්. හරි ආණ්ඩුවේ 3න් 2 නැති කරනවා කියන්නත් පුළුවන්. බහුතරේ නැති කරනවා කියන්නත් පුළුවන්. ඔය එකක්වත් නැති කරලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඩොලර් ඇති කරන තුරු. හැබැයි අද ඩොලර් ඇතිවීම ආරම්භ වෙලා තියෙනවා. හැමදාම අද නොවේ හෙට විදුලිය අද නොව හෙට නිමයි පෝලිං කොහොම හරි විදුලිය සුවර් හෙට දෙනවලු කෙප්ප සරි අද බඩු නැතත් හෙට සතෝසත් යයිලු පිරි රටටම බෝ කරලා මුන් ටික බාලගිරි. බාහිර කම්පනයන්ට ඔරොත්තු දෙන්න විශාල ශක්තිමත් ආර්ථිකයක් නැති හැම රටකටම මේ අර්බුදයේ පොදු එකක්. ඒ නිසා අපේ ඊටම කුඩා ආර්ථිකයක් දිගටම කඩා වැටුණු ආර්ථිකයක් අකණ්ඩව වර්ෂ 5ක් දිගින් දිගටම වැටුණ රටක්. ඒ නිසා මේ පීඩනය දේශපාලන සටන් පාට වලින් උත්තර හොයන්න පුළුවන් එකක් නෙමෙයි. අපි කැමති වුණත් අකමැති වුණත් ලෝකේ දේත් එක්ක අපි යථාර්ථයට මුහුණ දී යුතු වෙනවා. ඒ සමගින් දැනට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.